නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පතිදිස්සති යතාහි පකතං පාපං මමං තුයං ච මාරිස. නිදුකාණෙනි, මගේද නුබේද ගැරහිය යුතු දුකෙහි අවසානයක් නැත. අවසානයක් කොයින් වේද අවසානයක් නොදක්නා ලැබේ. එපරිද්දෙන්ම පව්කමක් කරන ලදී. මේ තමයි සෙට්ටිපුත්ත ප්‍රේත වස්තුවෙහි සඳහන් වෙන ගාථා ධර්මය තේරුමත් සමග. සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා පින්නන්ත හැම දෙනාටම අද සූදානම් වෙලා ඉන්නේ නිවන් මඟ විමසුම ධර්ම දේශනාවත් සමග ඒක රාසි වෙන්න. අද ඉතින් අපි ප්‍රේත වස්තු පිළිබඳව සාකච්ඡා කරන අවසාන දවස. මං හිතන්නේ මේ පින්නන්ත අයට අතිවිශාල යහපතක් සිද්ධ වුණා කියලා. නමුත් හැබැයි අපේ මනසේ හැටි තමයි ඉක්මනින් හැමදේම අමතක වෙන එක. ඒක හින්දා ටික දවසකින් අමතක වෙලා යාවි. භාවිතා කරන්න ඕන නැවත නැවත. ඉතින් එක්ක ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, එක්ක පොත්පත් අරගෙන කියවන්න ඕන. දැන් කතා වස්තු ටික අරගෙන සරලව ලියලා තියෙන පොතක් මං කිව්වා සිරි තිලක සිරි මහත්මයා මහා සේවයක් කරලා තියෙනවා මේ අටුවා ග්‍රන්ථවල තියෙන ආකාරයට. ඒවා සරල සිංහලයට පරිවර්තනය කරලා ග්‍රන්ථයක් සකස් කරලා තියෙනවා. ඉතින් එතුමා ලියලා තියෙන ඒ පොත හොයාගෙන ඒක අත්පොතක් වගේ තියාගෙන හරි. එහෙම නැත්නම් අටුවා ග්‍රන්ථ නැත්නම් ත්‍රිපිටක පාළිය තවත් බොහෝ පොත්පත් තියෙනවා ඇත්තටම. ඕන තරම් හොයාගන්න. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් භාගත කරගන්න පුළුවන්කම තියෙනවා. නොයෙකුත් ආකාරයේ මේ වස්තුන් නැත්නම් ධර්මය තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඕනෑ තරම් මේ ප්‍රේත වස්තු ගැන සඳහන් කරලා දේශනා කරපු ධර්ම දේශනා ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඉතින් මේවා නැවත අහන්න අඩුම ගානේ සතියකට දෙකක්වත් තුනක්වත් මේ ටික අහන එක ගොඩාක් වටිනවා. මොකද අපේ හිත නැඹුරු වෙලා තියෙන්න ඕන හැම වෙලෙම සංවර වෙන්න. සංවර භාවයට නැඹුරු වෙලා තියෙන්න ඕන අපේ හිත. අන්න ඒක නිසා තමයි අපි හැම වෙලාවකම වගේ බොහෝම ප්‍රවේශමෙන් අපේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න උවමනාවක් තියෙනවා. ඒකට අපේ හිතයි ඒකට පොළඹවන්න ඕනේ. ඒ හිත ඒකට පොළඹවුවාම අපිට පුළුවන්කම තියෙනවා ඊ타ත්ම යහපත් අපිට මේ ජීවිතය ගෙවන්න. මොකද හිතේ උපදින පාපයට තියෙන බය තමයි අපිව මෙහෙවන්නේ අපේ පින්නත්නි පව් නොකර ඉන්න. පාපයට තියෙන බය මොකද මේකත් එක්ක ලැබෙන විපාක. මම ඒකයි කියන්නේ දත් කැක්කුමක් ගැන හිතන්න, කන් කැක්කුමක් ගැන හිතන්න, ශාරීරික තුවාලයක් වගේ එකක් වෙලා විඳින වේදනාවල් ගැන හිතන්න, හිසේ කැක්කුමක් ගැන හිතන්න. ඒවා වගේ මේ ජීවිතේ අපි විඳින බොහෝ දුක් වේදනා තියෙනවා. ඉතින් ඇත්තටම උගුරෙන් පල්ලෙහාට වතුර ටිකක් දාගන්න බැරුව බට වලින් දාන අය ඉන්නවා. ශරීරයේ කෑලි අහිමි වෙලා යන අය ඉන්නවා. මේ මනුස්ස ජීවිතේ කටවල් පණුව ගහපු අය ඉන්නවා. කටෙන් පණුව එන අය ඉන්නවා. හරිද? ඉතින් එහෙම තියෙද්දී ප්‍රේත ලෝකය ගැන කවර කතාවක්ද? මනුස්ස ලෝකයේ තියෙනට වැඩිය තීව්‍රව ඊට වැඩිය බොහෝම දුක් වේදනා සහිතව අධික දුක් විඳින්න තියෙන තැනක් තමයි ප්‍රේත ලෝකය කියලා කියන්නේ. ඉතින් ඒවා කතා වස්තු අපිට ලැබිලා තියෙන මහා නර්ග වස්තු. මොකද අපේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා. ඉතින් බොහෝම ප්‍රවේශමෙන් අපේ ජීවිතය අරගෙන යන්න කියන එක තමයි නැවත කියන්න තියෙන්නේ. අති භයානකයි සංසාරික ජීවිතය.
ඒ භයානකකම් වලින් අත මිදෙන්නට නම් අපිට මොකවත් ඕනේ නෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අඩුම තරමින් නිවන් දකින කෙනෙකුට නෙවෙයි සාමාන්‍ය පුද්ගලයෙකුට සසර ජීවිතය මහා සුවපත් භාවයකට පත් කරගන්න පුළුවන් ප්‍රතිපත්තියක් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒ තමයි පංචශීල ප්‍රතිපත්තිය. ඒක මේ කතා ප්‍රවෘත්ති වලදී බොහෝ තැන්වල ඉස්මතු වුණා. කුමක්ද ඔබ මෙවැනි පිනක් කරගන්න, මෙවැනි යහපත් දේවල්, මෙවැනි යස ඉසුරු පහළ කරගන්න කුමක්ද ඔබ කළ පින්කම් කියලා ආපුවාම සඳහන් කරේ හුඟක් වෙලාවට සඳහන් කරේ පංචශීල ප්‍රතිපදාව කියලා. ඉතින් අපි දැන් අර එක දිගටම එකම රටාවකට යම්කිසි දවස් කීපයක් කතා පිළිබඳවම කතා කරපු හින්දා අපිට පුළුවන් මේ දින කීපයක් නැවත ධර්ම කරුණු සාකච්ඡා කරලා ඉන් පසු පුළුවන්කම තියෙනවා විමාන වස්තු ගැන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. ඉතින් ඒවා අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන හින්දා. හොඳයි. අද දවසේ අපිට තියෙන්නේ 50 වෙනි කතා ප්‍රවෘත්තිය සෙට්ටිපුත්ත ප්‍රේත වස්තුව පිළිබඳවයි සාකච්ඡා කරන්න තියෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලයේදී පසේනදි කොසල් රජතුමා රාජාභරණයෙන් සැරසිලා උතුම් ඇතෙකු පිට නැගිලා මහත් රාජ 이르දියෙන් හා රාජානුභාවයෙන් යුක්තව නගරයේ සංචාරය කරමින් ඉන්නවා. එතකොට එක්තරා ගෙයක මතු මහලෙහි කවුළුවකින් ස්ත්‍රියක් එබිලා බලනවා. ඉතින් මේ රජුරුවන්ගේ ශ්‍රී විභූතිය නරඹනවා. දෙවඟනක් වගේ රූ සපුවෙන් යුක්ත මේ පෙර නොදුටු ස්ත්‍රිය රජුරුව දැකලා රජුරුවන්ගේ සිත කෙලෙසුන්ගෙන් මැඩිලා යනවා. අන්තපුරයෙහි කුල රූප ආචාර ගුණ විශේෂයෙන් යුත් කොයිතරම් ස්ත්‍රීන් හිටියද ස්වභාවයෙන්ම වෙනස් වෙන දමනය කරන්න අමාරුම සිතක් සහිත මිනිසුන්ට සිද්ධ වෙන දේ. ඒකින්ද මේ ස්ත්‍රිය කෙරෙහි බැඳිලා කොසල් රජුරුව පසු ආසනයේ හිටිය පුරුෂයා අමතලා මේ ගෙයත් ස්ත්‍රිය සිතේ තියාගන්න කියලා පවසලා රජගෙට යනවා. ඊට පසුව මේ ස්ත්‍රියගේ ස්වාමියාව සේවයට අරගෙන යම් යම් උපක්‍රමශීලී දේවල් සිද්ධ කරනවා. එක් දවසක් අර ඈත තියෙන පොකුණක ගිහිල්ලා එයින් මල් අරගෙන එන්න කියලා, මැටි සහ මල් අරගෙන එන්න කියලා අර මේ අඹසක්කර ප්‍රේත වස්තුවේ තියෙන විදිහටම මතකයි නේද? ඒ රජුරුවත් එහෙමයි කරේ. අන්තිමට එන්න කියලා මොකද කරන්නේ? හිරු බැසයන් ඉස්සලා ආවේ නැත්තම් ජීවිතය නැති කරනවා කියලා රාජ නියෝගය ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. ඉතින් අන්තිමට දොරවල් වහලා දානවා. නමුත් හැබැයි මේ පුරුෂයා හිරු බැස ගිහිල්ලා යන්න කලින් ඇවිල්ලා නුවර ඒ වහපු දොරේ තමා විසින් ගෙන ලද අර අරුණුවන් මැටි හා උපුල් මල් දොර කවුළුවෙහි එල්ලලා නිදාගන්න දෙව්රම් වෙහෙරට යනවා. අතනදි වෙන්නේ අඹසක්කර ප්‍රේත වස්තුවේදි වෙන්නේ අර අනිකුත් උල තියපු මිනිස්සයා සාක්කිය කොට ගන්න කියලා එතෙන්ට එන අනිත් ප්‍රේතයා තමයි සාක්කි දෙන්නේ. මෙතනදි සිද්ධ වෙන්නේ ඒ වගේම සිද්ධියක් සිද්ධ වෙනවා. මේ මල් සහ මැටි අරගෙන ගෙනල්ලා ඒවා වහලා තියෙන දොරේ එල්ලලා දෙව්රම් වෙහෙරට යනවා. ඉතින් රජ්ජුරුව සිරියහනේ නිදාගෙන ඉන්නකොට මැදියම් රැයේ මේ රජ්ජුරුවන්ට එකපාරටම අකුරු හතරක් ඇහෙනවා. අකුරු හතර මහා ගෝසාවක් වගේ අකුරු හතරක් ඇහෙනවා. ස කියලා ඇහෙනවා, න කියලා ඇහෙනවා, දූ කියලා ඇහෙනවා, සෝ කියලා ඇහෙනවා. මේ අකුරු හතර යටි උගුරෙන් කෑ ගහලා කියන දුක්ඛිත શબ્දයක් රජුරන්ට ඇහෙනවා. කොසල් රජු ඉතින් කොහොමත් ප්‍රසිද්ධයි හීනවලට. ඉතින් ඒකින්ද මේ වෙලාවෙත් වෙන්නේ මොකද මේක හීනයකින්ද හැබැහිකින්ද කියලා හොයාගන්න බෑ. මැදියම් රැයේ මේ ශබ්ද හතර ඇහෙනවා. තදින්ම ඇහෙන්නේ මේ අකුරු හතර විතරයි. ඒක නිකන් මහා ශෝක ගින්නක් වගේ තමයි මේ අකුරු හතර ඇහෙන්නේ. ඉතින් මොකද කරන්නේ මේ ගැන බලනකොට පෙර කාලයක් සවැත් නුවර හිටපු සිටු පුත්වරු 4 දෙනෙක් වස්තු මදයෙන් මැඩිලා ඊ타මත්ම තරුණ වියේදී
නරක වැඩ බොහෝමය පරදාර කර්මයෙහි ආදී නොඒකුත් අකුසල් සිද්ධ කරලා පස්සේ මිය ගිහිල්ලා සැවැත්නුවර සමීපයේ ලෝකුඹු නිරයක ඉපද පැහෙමින් ඒ ලෝකුඹු නිරය කියලා කියන්නේ ගිනි ගොඩක් තියෙන තැනක් ඒකේ පැහෙමින් ඉන්න අතරවාරයේ ඒකේ උඩට ආපුහාම එක් ගාථාවක් කියන්න කට අරිනවා කියලයි. පසුව මේ කතා ප්‍රවෘත්තිය දිගෑරෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළින්. ඉතින් පසුව හෙළිදරව් වෙන්නේ මොකක්ද මේ කියලා ලෝකුඹු නිරයේ මෙහෙම උඩට එනකොටම ගාථාවක් කියන්න කට අරිනකොට පළවෙනි අකුර විතරක් කියනකොට ආපහු ගිලෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒ ලෝකුඹුව එහෙම ගිලෙනවා. එතකොට දැන් මෙතනදී සඳහන් වෙන මේ සවැත් නුවර ආසන්නයේ තියෙන කියලා. ඒ කියන්නේ දැන් හොඳට තේරෙන්න ඕනේ මේ පොළොව යට තියෙනවා කියලා සඳහන් කරලා තියෙන මේ අපාය අපේ මානයට අහුවෙන්නේ නැති අපේ ආසන්නයේම තියෙන. ඒ කියන්නේ පොළොව පලාගෙන අරගෙන ගියා දේවදත්තව කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ නිරයේ ඉන්න කෙනාගේ ශබ්දය කොහොම හරි මේ කොසල් රජුරවන්ට ඇහෙනවා. අකුරු 4ක් විතරක් 4 දෙනාම උඩට එනවා. උඩට එනකොටම යම් දෙයක් කියන්න හදනකොටම පළවෙනි අකුර විතරක් කියනකොට ආයසරයක් අර ලෝකුඹු නිරයේ එහෙම ගිලෙනවා. ඉතින් දැන් රජුරවන්ට ඇහෙන්නේ මේ ගාථා 4හි අකුරු 4 විතරනේ. ඒක හරිම බිහිසුණු සද්දයක්. ඊට පස්සේ මේ රජුරු බය වෙනවා. හරිද? බය වෙලා මොකද කරන්නේ? බොහොම සංවේගයකටපත් වෙලා ඇඟ ලොමු දහ ගැන්විලා රෑ මොකද කරන්නේ? ඊටාම දුකෙන් ඒ රාත්‍රිය ගත කරනවා. එළි වෙච්ච ගමන් පුරෝහිත බමුණ කැඳවලා ඒ පුවත පවසනවා. ඉතින් පුරෝහිත කියන්නේ ඉතින් අද කාලේ පුරෝහිතලා වගේම තමයි. පුරෝහිතලා ඉතින් හැම වෙලෙම බලන්නේ යම්කිසි ලාභයක් ලබා ගන්න. ඉතින් ලාභයේ ගිජුව මොකක් හරි උපක්‍රමයක් ලැබුණා කියලා හිතලා රජුරවන්ට මහා උපද්‍රවයක් වෙන්නටයි මේ සූදානම් වෙන්නේ. උපද්‍රවයක් තමයි උපදින්නට යන්නේ. ඒකින්ද සර්ව චතුස්ක යාගයේවත් සියලු සතුන් 4 දෙනා බැගින් කරන යාගය පිළිල කරන්න කියලා කියනවා. මේ සත්තු මරන්න හදන්නේ. ඉතින් මේ පිළිතුර අහලා ඇමතියන්ට කියලා මේ යාගය සඳහා අවශ්‍ය කරන උපකරණ සූදානම් කරන්න කියනවා. ඉතින් මේක තමයි අතීතයේ ඉඳලා වෙච්ච දේවල්. බය වෙනකොට අදත් පින්නත්නි තමන්ගේ මහා පුදුම දේවල් තියෙනවා. තමන්ගේ නිවසට කරදර එන්න වගේ හදනකොට ඒවා සූදානම් වෙනකොට නැත්තම් අපි හිතමුකෝ මොනවා හරි මේ ආයතනයක් නිර්මාණය කරනකොට කරදරකාරී තත්ත්වයන් එනවා. නිර්මාණයේදී නැත්තම් ආයතනයක් කරගෙන යනකොට කරදරකාරී තත්ත්වයන් එනවා නම් මේ ආයතනයේ ඉන්න මිනිසුන්ගේ තියෙන වනචාරී ගති ගැන බලලා ඒවා නැති කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මොනවද බාහිරවද මොනවද තියෙන පූජාවල් තව එක එක දේවල් කරන්න ලෑස්ති කරගන්නවා. අද කාලේනවා සමහර ජන කණ්ඩායම් සත්තු මරලා පූජාවන් කරන දේවලුත් සිද්ධ කරනවා. මේ ලංකාවේ සිද්ධ වෙනවා. මම හිතන්නේ පසුගිය කාලවල එහෙම ඒවා වුණා. සතුන් මරලා කරන යාග පූජාවන් කෙරෙනවා. ඉතින් ඒ වගේ ම්ලේච්ඡ ගතිවලට තාමත් යනවා. මෝඩ ගතිවලට තාමත් යනවා. ගොඩක් මෝඩ ගතිවලට තාමත් මිනිස්සු යනවා. මේ විද්‍යාව දියුණු කාලේ වෙලත් යමක් තේරුම් ගන්න පුළුවන් කාලේ වෙලත් තාමත් මේ අන්ධ විශ්වාසවල ඇලී ගලී වාසය කිරීම පිළිබඳව අපි කම්පාවට පත් වෙන්න ඕන. බොහෝ කම්පාවට පත් වෙන්න ඕන. තමන් ගැන තමන් විශ්වාසය තියලා කටයුතු කරන්න හැම වෙලාවකම උත්සාහ ගන්න ඕන. පංචශීලය ගැන අපි හෙට දවස පුරාවටම සාකච්ඡා කරන්නයි ඉන්නේ නැවත වාරයක්. මොකද පංචශීලය අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවිතයක් ජීවත් කරවන්නට අත්‍යවශ්‍ය කාරණාවක්. එහි තියෙන වැදගත්කම තවදුරටත් අපි සාකච්ඡා කරන්න ඕන. කප්පුරුකක් පහළ වුණා වගේ පින්නත් මේ පංචශීල ප්‍රතිපදාව ඔය යාග හෝම කිසිවක් ඕනේ නැහැ. නිවන් මඟ විවර කරගන්නට අවශ්‍ය කරන සියලුම දේ මේ පංචශීල ප්‍රතිපදාව තුළ තියෙනවා. ඒකින්ද අපි ඒ පිළිබඳව එහි තියෙන වැදගත්කම් පිළිබඳව අපි හෙට දවසේ සාකච්ඡා කරනවා. නැවත වතාවක් ඕන තරම් කතා කරලා තියෙනවා. නමුත් නැවත අපි මේකේ දැඩිව පිහිටන්න ඕනේ. දැඩිව පිහිටන්න ඕන වර්ධින හැම තැනකදීම නැවත සමාදන් වෙවි පංචශීලය ආරක්ෂා කරගත යුතුව තියෙනවා. ඉතින් කොහේ හරි තැනක කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒ තමන්ගේ ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්න පුළුවන්, දෙමව්පියෝ වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයකට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. කොහේ හරි තැනක කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම්
හුඟක් දෙනා ව්‍යසන වලින් බේරෙනවා. මේ යාගය ලෑස්ති කරගෙන කොසල් රජුරෝ මේ යාගය සූදානම් කරනකොට මේ පුරෝහිතලගෙන් අහලා මල්ලිකා දේවී මේක දැනගෙන මොකද කරන්නේ රජුරවන්ට මෙහෙම කියනවා රජුරන් වහන්සේ කුමක් නිසා බමුණාගේ කතාව අසා අප්‍රමාණ වූ සතුන්ට වද හිංසා පමුණුවන වැඩක් කරන්න කැමති වුණේ ඇයි හැම තැනකම නොපැකිලව හැසිරෙන නුවණක් තියෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ඇයි විමසන්නේ නැත්තේ කියලා. ඉතින් කොසල් රජුරවන්ට කොහොමත් බුදුහාමුදුරුවෝ අමතක වෙනවනේ කාලෙන් කාලයට සම්පූර්ණයෙන් අමතක කළා. කාලයකට සැරයක් තමයි කොසල් රජුරවන්ට බුදුහාමුදුරුවෝ මතක් වෙන්නේ. ඉතින් මල්ලිකා දේවිය මේ දේ කියනවා. ඉතින් කොසල් රජුරෝ මොකද කරන්නේ මල්ලිකා දේවියගේ වචනය අහන ඒ මතක් කරපු ගමන් බුදුහාමුදුරුවෝ ගැන පැහැදිලිව උපදින කෙනෙක් තමයි කොසල් රජුරෝ කියලා කියන්නේ. ඒක මතක් කරන්න ඕනේ. ඉතින් එතකොටම ආය මොනු තර්කයක් නැහැ ශාස්ත්‍රයන් වහන්සේ සමීපයට ගිහිලා මේ පුවත කියනවා. කිව්වට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අර කාරණාව සඳහන් කරන එතකොටයි මේ ඔබතුමාට කිසිම අන්තරාවක් නැහැ ලෝකුඹ නිරේ උපන් ඒ සත්වයන් පිළිබඳ කතාව මුල සිටම දේශනා කරනවා වෙන වෙනම කියනවා මොකක්ද මේ උන දේ කියලා. ඉතින් මේ සත්වයන්ගේ මේ ගාථාවන් පිළිබඳව ගාථාව සම්පූර්ණ කරලා දේශනා කරනවා අර අකුරු විතරක් ඇහිච්ච ගාථාව. ලෝ කියලා ඇහිච්ච ගාථාව තමයි ලෝකුඹ නිරයේ පැසෙන අපිට සියලු අයුරින්ම වර්ෂ 60,000ක් සම්පූර්ණ වුණා මේ දුක කවරදා අවසන් වන්නේද කියන තේරුමෙන් යුක්ත ගාථාව තමයි මම ඒ ගාථා ධර්මයන් මෙතන අපි ඒවා පිළිබඳව මාතෘකා කරගත් එක ගාථා ධර්මයක්. නමුත් ඒක සඳහන් කිරීම නෙවෙයි මේ තේරුම තියෙන්නේ කවදාද මේවා ඉවර වෙන්නේ 60,000ක් සම්පූර්ණ වුණා නමුත් මේ දුක කවරදා අවසන් වන්නේද කියන ගාථා ධර්මයේ එක වචනය යාට කියන්න හම්බෙන්නේ. ඉතින් අනිත් තැනත්තා ඒක එක්ක කියන්න හදන ගාථාව තමයි නිදුකාණෙනි මගේද නුඹේද දුක් විඳීමේ කෙලවරක් නැත. මේ දුක් විඳීමේ කෙලවරක් නැහැ. අවසානයක් කොයින්ද අවසානයක් දක්නට නොලැබේ. ඒ තරමටම මහත් වූ පාපයක් නුඹ විසින් හා මා විසින් කරන ලදී කියලා. ඊළඟ ගාථා ධර්මයේ තේරුම තමයි නුවණැත්තන් විසින් ගැරහිය යුතු ජීවිතයක් ඇතුව ජීවත් වුණා. ඔය තියෙන්නේ නේද? දාන වස්තු ඇති විටත් දුන්නේ නැහැ. දාන වස්තු ඇති කල්හි අපි අපිටම පිහිටක් කරගත්තේ නැහැ. ඉතින් දානයන් වලට ගරහලා යහපත් ජීවිත ගත කරන්නේ නැතුව පරදාර සේවනයේ යෙදිලා සුරාපානය කරලා සත්තු මරලා හොරකම් කරලා ඉතින් මේ වගේ බොරු කියලා පරුස වචන කියලා මේවා තමයි ඉතින් තියෙන වැරදි වෙන මොනවත් නෙවෙයි. සමහර විට මේ දේවල් වලට ගොදුරු වෙන්නේ ඊටාම සිල්වන්ත අය, සමහර විට පසේ බුදුරයන් වහන්සේලා, සමහර විට රහතන් වහන්සේලා, සමහර විට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට අයිති වෙන පුද්ගලයන්, සමහර විට ඊ타මත්ම යහපත් කටයුතු කරන ශාසනීය පිහිටලා ඉන්න උපාසක උපාසිකාවන්. ඉතින් ඒ වගේ තත්ත්වයන් වල ඉන්න අයට කරනකොට යම් කිසි වැරදි ඒක මහා අනතුරක්. ඇත්තටම මහා අනතුරක්. ඉතින් ඒක හින්දා මේ ගැන තව දුරටත් අපි විමසා බැලිය යුතු තියෙනවා අපේ පින්වත්නි. බොහෝම ප්‍රවේශමෙන් ජීවත් වෙන්න ඕන. ඉතින් හතරවෙනි ගාතාව තමයි මම ඒකාන්තයෙන් මෙතනින් කවදා හරි දවසක මිනිස් අත්බවක් ලබලා ඊ타ම පරිත්‍යාගශීලී වෙලා යාචකයන්ගේ වචන වටහාගෙන සීල සම්පන්නව බොහෝ කුසල් කරමු කියලා. ඉතින් ඕක තමයි අන්තිමට අමාරු වෙටනම කාටත් හිතෙන්නේ. මට දැන් අසනීපයක් වෙනකොටත් හිතෙන්නේ මට මේ අසනීපය හොඳ වුණොත් මම මෙන්න මේ විදිහට තමයි ජීවත් වෙන්නේ කියලා. ඕක අපේ හිතේ හැටි මේ පින්නන්ත අය දන්නවා. සාමාන්‍යයෙන් ඔය විභාග එහෙම කරන්න ගියාමත් ඒත් එහෙමයි. විභාගයට ආසන්න වෙන කාල වෙනකොට කිසිම විවේකයක් නැතුව පාඩම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඉතින් කට්ටිය හිතන්නේ හරි මම විභාගය ඉවරුනාට පස්සේ මෙන්න මේ විදිහටයි හරියට මේ සැරේ විභාගයට සූදානම් වෙලා නැත්තම් මදි නම් හිතනවා ඉවරුනාට පස්සේ මේ වගේ ප්‍රතිපත්තියක් අරගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට මම ඊළඟ වතාවට සූදානම් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා අමාරු වෙටනාම. හැබැයි ඉතින් ටික දවසයි ආයසරයක් ඒ ක්‍රමේම තමයි අන්තිමට අරගෙන යන්නේ. ඒ ක්‍රමේම තමයි. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ අපි හැමෝම
යම් කිසි මානසිකත්වය සකස් කරන වැඩපිළිවෙලක් අපේ තුලින් අපි නිර්මාණය නොකරගතහොත් යම් කිසි ආකාරයකට මානසිකත්වය සකස් කරන වැඩපිළිවෙලක් අපේ තුලින් අපි නිර්මාණය කරගත්තේ නැත්නම් අපි එකපාරටම හිතුවට වැඩක් නැහැ. දැන් මේ ටිකෙත් එහෙම තමයි. මේ പ്രേත වස්තු ගැන අහන දවස් ටිකේ අපි දැඩිව හිතාගෙන ඉන්නවා ඔව් මම කොහොම හරි මගේ සංසාරික ජීවිතේ ওই වගේ දුකක් නම් විඳින්න වෙන තත්ත්වෙට මම තියාගන්නේ නැහැ. කොහොම හරි මේකෙන් අත මිදලා කටයුතු කරනවා කියලා මේ හිතාගෙන හිටියට අවසානයේදී කොහොමත් කෙරෙන්නේ ඊ타ත්ම ගැටලුකාරී තත්ත්වයක් උදා කරගන්නවා. ඒ ඇති කරගන්න ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අපි තේරුම් ගන්න ඕන මේ අද තියෙන මානසිකත්වය නෙවෙයි හෙට තියෙන්නේ. ඒකින්ද හොඳ මානසිකත්වයක් ඇති වුණාම පින්වත්නි මේ මානසිකත්වය රැක ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔය ඉර්ධිපාද ගැන දේශනා කරද්දී මට සංසාරික ජීවිතයක තියෙන බෝධිසත්වයන් වහන්සේ ගැන දේශනා කරනවා. මට සංසාරික ජීවිතයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඕන කියලා කැමැත්තක් ඉපදුනා. යතා පූරේ තථා පච්චා යතා පච්චා තථා පූරේ යතා දිවා තථා රත්තිං යතා රත්තිං තථා දිවා උදේ යම්සේද හවස ඒ විදිහටම තියෙන විදිහට මම මේ කැමැත්ත රැකගත්තා කියලා. පෙර යම්සේද පසුවත් ඒ විදිහටම තියෙන විදිහට මම මගේ කැමැත්ත රැකගත්තා කියලා. මේ හිත ඉක්මනට වෙනස් වෙන සුළුයි. වහාම වෙනස් වෙන සුළුයි මේ හිත. අන්න ඒ වෙනස් වෙන සුළු හිත වෙනස් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න අපි හැම වෙලේම අවශ්‍ය මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕන. අවශ්‍ය මෙනෙහි කිරීම සිද්ධ කර කොහොම හරි හිත රැක ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලැබෙන්නේ නැහැ මේ අවශ්‍ය කරන තැනට යන්න ආයසරයක් පිරිහෙනවා. ආයසරයක් ඒ தත්ත්වය පිරිහෙනවා. ඉතින් මේ ප්‍රේතයා නැත්තම් මේ ලෝකුඹ නිරයේ පැහැෙන සත්වයා මම ඒකාන්තයෙන් මෙතනින් ගිහිල්ලා මිනිස් අත්බවක් ලබා පරිත්‍යාගශීලී වෙලා යාචකයන්ගේ වචන වටහාගෙන සීල සම්පන්නව කුසල් රැස් කරමි කියලා කිව්වට මෙතනින් උඩට ආවට පස්සේ මේ සමාජය දිහා අරන් බලන්න පින්නත්නි කී දෙනෙකුට නැවත මෙවැනි මානසිකත්වයන් උදා වෙනවද කියලා. ඉතින් කී දෙනෙකුටද තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරී ජීවිතයකට වැටෙන්න ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිශුද්ධං සංකලිකිතං කියන ආකාරයට පිරිසිදුවම පාරිශුද්ධවම තමන්ගේ ජීවිතය ශාසනික අභිවෘද්ධියක් සඳහාම නැත්තම් තමන්ගේ අභිවෘද්ධියක් සඳහා යොදාගන්න කටයුතු කරන්නේ කී දෙනෙක්ද කියලා බලන්න කොච්චර අඩුවෙන්ද ඒක තමයි මේ தත්ත්වය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවන් දේශනා කරලා සවිස්තරව ධර්මයේ දේශනා කරනවා. ඉතින් දේශනාව කෙලවර අර මේ ස්ථානයේ හිටපු දැන් දෙව්රම් වෙරට ඇවිල්ලානේ තිබ්බේ අර මල් ගෙනාපු මැටි ගෙනාපු පුද්ගලයා. ඉතින් ඒ අරුණුවන් මැටි සහ උපුල්මා ගෙනාපු පුරුෂයා සෝවාන් ඵලයටපත් වෙනවා. එතුමා බේරෙනවා. කොසල් රජුගේ සංවේගයටපත් වෙලා අනුන් සතු බිරියන් ගැන හොයන විෂම ලෝභය දුරු කරලා තම අඹුවන්ගෙන් සතුටටපත් වෙලා වාසය කරනවා. කොසල් රජු බොහොම වාසනාවන්ත කෙනෙක්. නැත්තම් මේ මහා පාපය සිද්ධ කරගන්නවා. ඉතින් අර පුද්ගලයා සෝවාන් ඵලයටපත් වෙන ඒ පුද්ගලයාටත් බලන්න පින්නත්නි ඒ වාසනාවල් ඒවා යෙදෙන හැටි අපි මෙතනින් තේරුම් ගන්න ඕනේ. මේ පුද්ගලයා මේ වෙලාවේ දෙව්රම් වෙහෙරට යැවෙන්නේ අහම්බයකින්. මේ වගේ මේ කොසල් රජු අර ස්ත්‍රිය දැක්කේ නැත්තම් දැකලා මේ වගේ සිතක් පහළ වෙලා මේ පුද්ගලයා රාජ්‍ය සේවයට අරගෙන ඊට පස්සේ උපක්‍රමශීලීව මරලා දාන්න කටයුතු කරන්න ලෑස්ති වෙන වෙලාවේ අවසාන මොහොතේ මේ තැනත්තා ගෙනල්ලා ඕන එකක් උණ දෙන් කියලා මල් ටිකයි මැටි ටිකයි මේ දොරකඩ කියන්නේ මේ දොරටුවේ එල්ලලා වහලා තියෙන දොරටුවේ එල්ලලා දෙව්රම් වෙහෙරටයි ගියේ. ඉතින් ඒ රාත්‍රියේම අර ශබ්ද ඇහිලා කොසල් රජු බය වෙලා මල්ලිකා දේවිය මේ ගැන මතක් කරලා ඒ මතක් කරාට පස්සේ නැත්නම් යාගහෝමයකට යන්නේ යාගහෝමයකට ගියා නම් අර මනුස්සයවත් අල්ලලා ඒ වගේ තැනකටයිපත් වෙන්නේ. එහෙම වුණාට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අභියසට යවුණට පස්සේ තමයි මේ කියන සිද්ධිය සිද්ධ වෙලා ඒ ධර්ම දේශනාවෙන් තමයි මේ තැනට සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඉතින් මුළු සංසාරික ජීවිතේම විඳින්න තියෙන දුක් වලින් ආය සතර පායට වැටෙන තත්ත්වයට මේ පුද්ගලයාපත් වුණා. ඉතින් ඒක තමයි අපි සසර බොහෝ පින් කරගෙන තියෙන්නට ඕනේ. කොහෙවත් වරදින්නේ නැහැ. කොහොම හරි
අවශ්‍ය කරන කඩයිමට යන්න පුළුවන්කම ලැබෙනවාමයි. ඒ ගැන අපි දැඩි විශ්වාසයක් තියාගෙන නැවත කියන්නේ පංචශීල ප්‍රතිපදාවට වැටෙන්න ඉන් එහා ගිය ප්‍රතිපදාවක ඉන්න ඊට මෙහාට නම් වැටෙන්න ලෑස්ති වෙන්න එපා. වරදින්නේ නැහැ. ඒක මගේ කතාවක් නෙවෙයි. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සෑම තැනකම තියෙන දෙයක් තමයි පංචශීල ප්‍රතිපදාව තියෙන කෙනෙකුට සසර වරදින්නේ නැති බව. හොඳයි. අපි අවසාන කතාංගයටත් යන් 51 වෙනි പ്രേත වස්තුව සට්ටි කූට සහස්ස പ്രേත වස්තුව කියන പ്രേත වස්තුව තමයි මේ අවසානයේට සඳහන් කරලා තියෙන പ്രേත වස්තුව. ඒත් ශාස්ත්‍රඥයන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවසන කාලයේදී එක්තරා പ്രേතයෙකු නිසාවෙන් තමයි මේ කතා වස්තුව දේශනා කරන්න යෙදුනේ. බොහෝ කාලයකට පෙර බරණැස් නුවර එක්තරා අත්පා කොර වෙච්ච පුද්ගලයෙක් හිටියා කියනවා. එයා මේ ගල් කැට විදින්න බොහොම දක්ෂයි කියලා. ගල් කැට විදින්න බොහොම දක්ෂයි. ඉතින් ඒ ගල් කැට විදින එකේ දක්ෂකමේ කෙලවරටම ගිය මේ තැනත්තා කීයක් හරි හොයාගන්න ඕන හින්දා නුවර දොර සමීපයේ නුග ගහක් මුල ඉඳලා ගල් කැට විදලා නුග කොළවල රූප අඳිනවා. හරිද? ඇත් රූප, අස් රූප, මිනිස් රූප, කුළු ගෙවල්, කොඩි, පුන් කලස් ආදී රූප කපලා පෙන්නනවා ගල් විදලා මේ නුග ගහේ කොළවල. ඉතින් නුවර ඉන්න දරුවෝ එයාලගේ විනෝදය සඳහා මස්සක් අඩ මස්සක් දීලා ඔහුට කැමති රූප ඔහු ලබා නුග කොළවල කප්ප ගන්නවා. ඉතින් මේ රස්සාව කර ඉන්න අතරවාරයේදී එක් දවසක් බරණැස් නුවර මේ බරණැස් රජුරුව ඒ නුවරින් නික්මිලා මේ නුග ගහ ළඟට ඇවිල්ලා නුග කොළවල මේ රූප තියෙනවා දැකලා මිනිසුන්ගෙන් ඒ ගැන විමසනවා මේ මොනවද මේ කියලා. ඉතින් එතකොට මේ විස්තරය කියනවා නුග කොළවල මේ ආකාර රූප කපන මිනිසෙක් ඉන්නවා. එයා විසින් මේ කපපු ඒවා මේ ගල් කැට වලින් විදලා තමයි මේක කරන්නේ කියලා. ඉතින් බලනකොට මේ කොර මිනිසෙක් මේ දේ කරන්නේ. ඉතින් ඒ කොරාව පෙන්නනවා රජුරවන්ට. රජුරුව මොකද කරන්නේ? ඔහුව කැඳලා මෙහෙම අහනවා මම පෙන්නන කතා කරමින් ඉන්න මිනිසෙකුට දැනෙන්නේ නැති වෙන්න මේ ඔහුගේ මුව තුලට ගැඹුරටම එළු බෙටි පුරවන්න පුළුවන්ද කියලා අහනවා. කතා කර ඉන්න කෙනා දැන් මෙහෙම කතා කර ඉන්නකොට එයාට දැනෙන්නේ නැති වෙන්න ඈත ඉඳන් විදින්න ඕනේ. දැන් මොනවද විදින්න ඕනේ? එළු බෙටි විදින්න ඕනේ. ඉතින් එහෙම පුළුවන්ද කියලා අහපුවම පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ දැන් අච්චර අර සියුම් කැටයමක් කරන්න පුළුවන් නම් ඕක කරන එක ඒ හැටි දෙයක් නෙවෙයිනේ කියලා කොරා මේ වගකීම බාර ගන්නවා. ඉතින් රජුරුව මාලිගාවට එක්ක යනවා මේ කොරාව. ගිහිල්ලා රජුරුවන්ගේ පුරෝහිතයාට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ පුරෝහිතයාට තියෙනවා ලොකු ගැටලුවක්. එයා කෙලවරක් නැතුව කතා කරන කෙනෙක්. පින්නත්නි තමන් ගැන චුට්ටක් හිතලා බලන්න. ඇත්තම කියනවා නම් අපිටත් හම්බෙලා තියෙනවා එහෙම අය. මේ තමන්ගේ මතය හෝ ඒ මතය නැති වුණත් කතා කරන්න ගත්තොත් ඉවරක් නැහැ අන්තිමට පොඩ්ඩක් ඉන්න. දැන් ওই කතාව නවත්තන්න කියලා කියන්න වෙන මට්ටමටම මේ කියවන්න පටන් ගත්තාම කියවගෙන යනවා. ඒ වචන දෙකක් අතරවක්වත් අඩුම ගානේ මේ තව කෙනෙකුට අදහසක් ප්‍රකාශ කරන්න ඉඩක් තියන්නේ හැම වචනයක් පිටිපස්සෙම තව වචනයක් අලෝගෙනමයි මේ වචනේ කියන්නේ. ඉතින් ඒවා මේ යහපත් දේවල් නම් ඒත් කමක් නැහැ. යහපත් නැති වැඩකටත් නැතිව තමයි ඔය කියවන්නේ. ඉතින් ඔන්න ඔහොම පුරෝහිතයෙක් තමයි රජුරන්ට ඉන්නේ. මම හිතන්නේ රජුරන්ට මේ පුරෝහිතයා එපා වෙලා තියෙන්නේ. ඒකින්ද මොකද කරන්නේ? කෙලවරක් නැතුව කතා කරන තමයි මේ වගේ උපක්‍රමයක් රජුර යොදන්නේ. ඉතින් ඒ කතා කරන හින්දාම රජුරවන්ට ඔහු පිළිබඳ පැවතුනේ තද බල කලකිරීමක් කියලා සඳහන් කරලා තියෙන්නේ. රජුර ඔහු කැඳවලා මිනිසුන් නැති තැනක තිර වලින් වට කරලා හිඳුවාගෙන ඔහු සමග කතා කරන්න පටන් ගන්නවා. කතා කරලා කොරාව කැඳවනවා. කොරා මොකද කරන්නේ? නැලියක් විතර එළු බෙටි ගෙන්නගෙන රජුරවන්ට ඕන ආකාරයට පුරෝහිතයාට මුණලා ඉඳගෙන පුරෝහිතයා දැන් කතා කරන්න කට අරිනකොට තිර රෙද්දක සිදුරකින් මොකද කරන්නේ? එළු බෙටි එක එක බැගින් උගුර මුලටම විදිනවා. හරිද? ඉතින් එහෙම දක්ෂයෙක් මේ කතා කරනකොට කොහොම හරි කට අරිනකොටම අර මේ එළු බෙටි විදිනවා ඒ තිර රෙද්දේ තියෙන සිදුරකින්. ඉතින් එතකොට මොකද කරන්නේ? පුරෝහිතයා ලැජ්ජාවට පත් වෙන හින්දා
ඒවා වමාරන්න බැරුව ඔක්කොම ගිලිනවා. ඊට පස්සේ කුස එළු බෙටි වලින් පිරුණා කියලා සඳහන් කරලා තියෙනවා. රජුරු ඊට පස්සේ මෙහෙම කියනවා පුරෝහිතයාට බමුණා දැන් යන්න කෙලවරක් නැතුව කතා කිරීමේ විපාකය දැන් හොඳටම තේරිලා තියෙනවානේ. ගිහිල්ලා කුකුරුමුවන් ගෙඩි හා පුවඟු කොළ කියලා සඳහන් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ සකස් කරපු පානයක් බීලා වමනය කරන්න එතකොට සුවපත් වෙයි කියලා. ඉතින් මේ එහෙම කියලා රජුරු මොකද කරන්නේ පුරෝහිතයා පිටත් කරා අරිනවා. කොරාට මොකද කරන්නේ ඒ කරපු කාර්යයට සතුටු වෙලා ගම් 14ක් දෙනවා. ගම් 14ක් ලැබිච්ච මේ කොරා මොකද කරන්නේ සැපවත් වෙමින් තෘප්තිමත් වෙමින් පිරිවර ජනයාද සැපවත් කරමින් තෘප්තිමත් කරවනවා. එයාගේ අවට ඉන්න අය. ඒ විතරක් නෙවෙයි මහාන බමුණන්ට ආදියට සුදුසු ලෙස කිසිවක් දෙමින් මෙලව පරලොව අභිවෘද්ධිය පිරිහෙන්න දෙන්නේ නැතුවම මේ කොරා කටයුතු කරගන්නවා සුවසේ ජීවත් වෙනවා. ඉතින් එසේම එයාගේ ළඟට ඇවිල්ලා ශිල්ප හදාරන අයට ජීවත් වීමට අවශ්‍ය වියදම් දෙනවා. ඉතින් මේ අතර එක් පුරුෂයෙක් ඔහු වෙතට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. ඇඳුරුතුමනි මටද ශිල්පය උගන්වන්න මට ජීවත් වීමට වියදම් ඕනේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මේ දැන් අර විදින ශිල්පය උගන්වන්න. ඉතින් කොරා මොකද කරන්නේ ශිල්පය උගන්වනවා. ශිල්පය උගත්තේ පුරුෂයා ශිල්පය පිළිබඳව හැකියාව විමසා බලන්න කියලා ගිහිල්ලා ගංගා නම් නදියේ ඉවුරෙහි වැඩ උන්න සුනෙත්ත කියන පසේබුදුරජාණන් වහන්සේට ගල් කැටයකින් විදලා හිස සිදුරු කරනවා. සුනෙත්ත කියන පසේබුදුරජාණන් වහන්සේට ගල් කැටයකින් විදලා හිස සිදුරු කරනවා. ඉතින් පසේබුදුරජාණන් වහන්සේ ඒ ගං යුරේම පිරිනිවන් පානවා. මහා අනතුරක් කරගන්නේ මේ තැනැත්තා මිනිස්සුයේ සිද්ධිය අහලා ගල්දඩු ආදියෙන් ඒ පුරුෂයාට පහර දීලා එතනම මරලා දානවා. හරිද? ඉතින් ඊට පස්සේ මේ තැනැත්තා මිය ගිහිලා අවිචි මහා නරකාදී ඉපදලා වර්ෂ ගණනක් මුළුල්ලේ පැහිලා එම කුසල කර්මයේම විපාක වශයෙන් මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර නුදුරු තැනක ප්‍රේතෙක් වෙලා උපදිනවා. බලන්න මේ සිද්ධ වෙන සිද්ධිය කර්ම වේගය නිසා ඔසවන ලද 60000ක් යකඩ කුළු ගෙඩි මේ පෙරේතයාගේ ඔළුවට හිස මතට වැටෙනවා. පෙරවරු කාලයේ මධ්‍යහන කාලයේ සවස් කාලයේ 3 වතාවක් කුළු ගෙඩි වැටෙනවා. එතකොට හිස සිඳී බිඳී යනවා. එහෙම සිඳී බිඳී ගිය හිස් ඇති අතිශය වේදනාවෙන් අධික වූ වේදනාවෙන් බිම වැටිලා කුළු ගෙඩි වැටෙන එක නැවතුන ගමන් ආය හිස ප්‍රකෘතිමත් තත්ත්වයටපත් වෙනවා. ඒ තමයි කර්ම වේගය අනුව අපිට නොපෙනෙන මානයක දුක් විඳින හැටි. මේ හැම කතා ප්‍රවෘත්තික මේවා ඉතින් අපි කවුරු හරි කෙනෙක් හිතනවා නම් බොරු කියලා හිතන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඇයි මේ අපිව රවට්ටන්න බුදුරජාණන් වහන්සේට හෝ මුගලන් මහරහතන් වහන්සේට ආදී කොට ඇති මේවා දැක්ක උත්තමයන්න් වහන්සේලාට මහා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී විශාල පිරිසකට මේ අපි ඔක්කොම රවට්ටලා මොන හරි දෙයක් ගන්න තිබුණාද දන්නේ නැහැ. ඒකින්ද මේවා ඇත්තටම පැහැදිලිවම ඉතා පැහැදිලිවම අපි තේරුම් ගත යුතු තියෙනවා. මේ දේවල් අපිට නොපෙනෙන මානයක් දැක්ක උතුම් මිනිසුන්ගේ මනසට ගෝචර වෙච්ච තවත් තැන්. ඉතින් අර තැනැත්තා පසේබුදුරජාණන් වහන්සේ නමක්කට තමයි අර ගල විද්දේ ඊට පස්සේ එතනම පිරිනිවන් පාපු නිසාවෙන් නරකයෙහි පැහිලා අන්තිමට මොකද උනේ කුළු ගෙඩි පහරවල් 80000ක් දවසකට 3 වරක් වැදෙනවා ඔළුවට වැදිලා ඒ ප්‍රේතෙක් වෙලා ඉපදුනාට පස්සේ කර්ම වේගයෙන් ඔසවන ලද කුළු ගෙඩි පහරවල් ඔළුව කුඩු පට්ටම් වෙලා අන්තිමට කුළු ගෙඩි පාරවල් ටික ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ නැවත ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. ඉතින් මුගලන් මහ තෙරණුවෝ ඒකනේ මම කිව්වේ මුගලන් මහ තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයෙන් බහිනකොට මේ ප්‍රේතයා දකින්නවා. ප්‍රේතයා දැකලා මොකක්ද මේ උමතුවෙකු වෙච්ච කෙනෙක් වගේ බියපත් වෙලා මුවෙකු වගේ මේ එහෙ මෙහෙ දුවන්නේ මොකද මෙයා ඉතින් එහෙ මෙහෙ දුවනවා. ඉතින් දවසකට 3 සැරයක් මේ ඔළුව කුඩු වෙනකොට සෙල්ලම්ද ඉතින් මේ ප්‍රේතයා දැකලා අහපුවාම මොකද මේ පිස්සු හැදිලා වගේ දුවන්නේ එහාට මෙහාට බය වෙලා තියන්නේ අයි මෙච්චර
මොකද මේ කියලා පින්වත්නි පිහිට වෙන්න කවුරුවක්වත් නැහැ. මේ සසරේ වරද්ද ගත්තොත් යම් තැනක තනියම ඒ දුක් විඳින්න ඕනේ. අපිට උණක් ගැවුනහම අපි කෙඳිරි ගන්නවා. කොන්දරි දෙන්න ගත්තාම, ඉසරි දෙන්න ගත්තාම, කනරි දෙන්න ගත්තාම, දත්‍රි දෙන්න ගත්තාම කෙඳිරි ගන්නවා, මට උදව් කරන්න කියනවා, බෙහෙත් ගෙනත් දෙන්න කියනවා, නැගිට්ටවන්න කියනවා, පෙරලන්න කියනවා, කොච්චර දේවල් කරනවද? ඉතින් එහෙම දේවල් කරන්නට පුළුවන්කමක් නැහැ මේ සසර ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න ගත්තාම ලොකු පාපකර්ම අපි අතින් සිද්ධ වෙලා තියෙනවා නම් අති විශාල ගැටලුවක් Tamanට සිද්ධ වෙන්නේ. ඒකින්ද සිත සංවර කරගන්න ඕනේ, වචනය සංවර කරගන්න ඕනේ, කය සංවර කරගන්න ඕනේ. මෙහෙම හුඟක් දේවල් සංවරව තමන්ගේ පැත්තෙන් තමන් මොකද කරන්න ඕනේ? බොහෝම ප්‍රවේශමෙන්, ඉතාම ප්‍රවේශමෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න ඕනේ. ඉතින් මේ තැනැත්තා බෙහෙවින්ම බැගෑපත් විදිහට හඬ නගමින් ඇවිදිනවා. නිසක ලෙසින්ම ඔබ පාපකර්මයක්, ලොකු පාපකර්මයක් කළ තැනැත්තෙක් කියලා මේ මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයාගෙන් විමසනවා. ඉතින් ප්‍රේතයා කියනවා, ස්වාමීනි, මම ප්‍රේත ලෝකයේ උපන් අති දුකට පත් ප්‍රේතෙක්. පාපකර්මයක් කරලා මේ මිනිස් ලොවින් අවසානයේදී ප්‍රේත ලෝකයට ආවා. අඩුවක් නැතිවම 60,000ක් පමණ යකඩ කුළු ගෙඩි හැම පැත්තකින්ම මගේ හිසට පතිත වෙනවා, මගේ හිස සුන් බින්නෙලා යනවා කියලා සඳහන් කරා. ඉතින් පාපකර්මය විමසනවා ඊට පස්සේ තෙරණුවෝ. එතකොට සඳහන් කරනවා ඒ කරපු පාපකර්මය කුමක් හින්දා වෙන්නේද කියලා අහපුවාම ඒ ආර්ය මාර්ග භාවනාවෙන් වඩන ලද ඉන්ද්‍රියන් ඇති බියෙන් තොරව ධ්‍යාන වඩමින් ගසක් මුල වැඩ හිටිය සුනෙත්ත නම් පසේබුදුන් වහන්සේ දැකලා මම ගල් කැටයකින් විද්දා උන්වහන්සේගේ හිස බින්දා. ඒ අකුසල කර්මය නිසා උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඒ අකුසල කර්මය නිසා මේ දුකට පැමිණුණා. 60,000ක් පමණ යකඩ කුළු ගෙඩි හැම පැත්තෙම පතිත වෙලා මගේ හිස බිඳලා දානවා කියලා. ඉතින් තෙරණුවෝ තමන් විසින් කරන ලද කර්මයට අනුරූපව දැන්නේ පුරාණ අකුසල කර්මයෙහි මේ විපාකය ලැබෙන්නේ යයි දක්වමින් මෙසේ කිව නින්දිත පුරුෂය පසේබුදුන්ට අපරාධයක් කරපු තා විසින් කරන ලද පාප කර්මයට සුදුසු විපාකය තමයි මේ පැමිණිලා තියෙන්නේ. කිසියම්ම දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකු විසින් හෝ එය වළක්වා ලිය නොහැකි. අන්න අර සමහර වෙලාවට විමාන ප්‍රේතයන් බවට පත් වෙලා තියෙන හිස් විමානයේ හිටපු අයට ඒවා නැති කරගන්න අවස්ථාවක් ලැබුණා. සමහර වෙලාවට ප්‍රේතයන් වෙලා ඉපදිච්ච අයට පින් දුන්නට පස්සේ ඒ පින් හින්දා පිපාසාව හිටිය අයට පැන් ලැබුණා, බඩගින්නේ හිටිය අයට කෑම ලැබුණා, නිර්වස්ත්‍රව හිටිය අයට වස්ත්‍ර ලැබුණා. ඒ පින් අරගන්න පුළුවන් මට්ටමක ඉන්න අය. නමුත් බලන්න මේ විපාකය ගැන මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මේ පාප කර්මය නිසා සිද්ධ වෙන විපාකය ගැන කිසියම්ම දෙවියෙකු විසින්, කිසියම්ම මාරයෙකු විසින් හෝ සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකු විසින්වත් මේක වළක්වන්න බෑ. සමහර පාප කර්ම තියෙනවා බුදුහාමුදුරන්ට අපිට පිහිට වෙන්න බෑ. එහෙම පිහිට වෙන්න පුළුවන්කම තිබුණා නම් ලෝකෙම ඉන්න සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ පිහිට වෙනවා. ඉතින් ඒ පිහිට විය යුතු තැන් බලලා තමයි පිහිට වුණේ. එහෙම කරලා පිඬුසිඟා වැඩපු මුගලන් මහරහතන් වහන්සේ පිඬුසිඟා ඉවරලා සවස් කාලයේහි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණ මුල් කරගෙන සිව්වණක් පිරිසටම ධර්මය දේශනා කරනවා. පසේ බුදුරුන්ගේ ගුණ දේශනා කරනවා. කර්මයන් වල වඳ නොවීම දේශනා කරනවා. කර්මයන් වඳ වෙන්නේ නැහැ කියන එක දේශනා කරනවා. ඉතින් මහජනයා ප්‍රබල සංවේගයකට පත් වෙලා ඊතා සදහැවත්ව පව් බැහැර කොට පිනෙහි ඇලුන පිරිසක් බවට පත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ තමයි සට්ටිකූට සහස්ත ප්‍රේත වස්තුවේහි තියෙන ඒ කතා සාරාංශය. ඉතින් පින්වත්නි අපි තේරුම් ගන්න ඕන දේවල් කොච්චර තියෙනවද? පොඩි දෙයයි නේද? මම හැමදාම කියන්නේ ලිස්සලා යන තැනකින් අපි පරිස්සම් නැතුව ගියොත් ලිස්සලා වැටිලා අතප්පයක් කැඩුනොත් ඒ අතපය හොඳ වෙන්න කොච්චර කල් යනවද? වැටෙන්න යන්නේ බොහොම පොඩි වෙලාවයි.
ඒ උපමාව හරියන්නේ නැති උපමාවක්. මේ මොකද පාප කර්මයක් කරන්න ගියේ අර ගල් කැටයකින් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මට්ටමට තුවාල කරවන්න ගියේ කොච්චර පොඩි වෙලාවද? හැබැයි මේ විඳින දුක්ඛන්තරාව. ඉතින් ඒක හින්දා අපිට යම් පමණකින් හෝ හිත කය වචනය පාලනය කරගන්නට බැරි වුණොත් නම් අපි ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. දැන මේ වැරදිවලට ඉඩ තියන්න එපා. Tamanට තේරෙනවා නම් යම් විදියකින් කවුරු හරි හරියට පව් කරගන්නවා කියලා. හරිද? Taman ආදරේ නම් කාට හරි ඒ ආදරේ අයට අයව ඒ පව් වලින් වළක්වන්න දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා මම නැවත කියනවා. Taman කෙනෙකුට බොහෝම ලෙන්ගතු නම් බොහෝම ආදරේ නම් දරුවන්ට දෙමව්පියන්ට කාට හෝ කෙනෙකුට හැම වෙලේම බලන්න ඕන පාපයෙන් මුදවන්න. ඒ මොකද එයාලගේ අපි හැම වෙලේම තමන්ගේ සහ අනුන්ගේ සංසාරික ජීවිතයේ සුවපත්භාවය ගැන තමයි බලන්න ඕනේ. සමහර අය බලන්නේ එදා දවස ගැන. එදා දවසේ සුවපත්භාවය ගැන. ඒකින්ද විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා විදිහට අපිත් ඊටාම දැඩි උත්සාහයක් ගන්න ඕන අන් අයව පාපයෙන් ගලවා ගන්නට, අන් අයට යහපත් මඟ පෙන්වන්නට, අන් අයගේ ජීවිත සුරක්ෂිත කරන්නට හැම වෙලේම නිහඬ මුවින් හෝ ඉඳගෙන ඕනෑ තරම් කවුරු මොනවා කොහොම කිව්වත් තමන්ගේ ජීවිතය නිවැරදි පැවිදි ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. අන් අයට බොහෝ පාපයන් සිද්ධ වෙන දේවල් නවතාලන්නට ඕනේ. එහෙම කරගෙන ජීවිතය සුරක්ෂිත කරගන්න ඕනේ. පොඩි පාපේ පවා බය දකින්න ඕනේ. සෙල්ලමක් නෙවෙයි. මොකද සංසාරික ජීවිතය අති මහත් වූ ඊ타මත්ම ඉහළ ගැටලුකාරී තත්ත්වයක් තියෙන තැනක් තමයි දෙයක් තමයි සංසාරික ජීවිතය කියලා කියන්නේ. ඒක හින්දා අපි බොහෝම ඉතා ප්‍රවේශමෙන් අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඒ සඳහා හැම වෙලාවකම මේ වගේ කතා ප්‍රවෘත්ති දවසකට එකක් දෙකක් හරි ශ්‍රවණය කරන්න, සතියකට 3ක් 4ක් හරි ශ්‍රවණය කරන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. ක්‍රමයක් හදාගත්තේ නැත්නම් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැති වෙයි ඔය දැන් ඇති වෙලා තියෙන මානසිකත්වය ඇති කරගන්න. ඉතින් කතා ප්‍රවෘත්ති 51ක් අපි ශ්‍රවණය කරා. ඒවායේ මහා පුදුම දේවල් අපිට හම්බුණා. බොහෝ දේවල් හිතේ රැඳිලා ඇති. මං හිතන්නේ තමන්ගේ සිතේ රැඳිලා ඇති බොහෝ දේවල් එහෙම නැත්තම් හැකි ඉක්මනින් ඒ කතා ප්‍රවෘත්ති නැවත ශ්‍රවණය කරන්න, නැත්තම් පොතක් අරගෙන ඉක්මනට කියවන්න. එතකොට අර දැනිච්ච තැන් තියෙනවා අපිට හොඳට ප්‍රබලව බලවත්ව දැනිච්ච තැන් වගේක් තියෙනවා. අන්න ඒ තැන් ටික හොඳට ඉස්මතු වෙලා මතක් වෙයි. ඒ තැන් ටික මතකයේ තියෙයි. ඒකත් එක්ක අපේ ප්‍රතිපදාව පොඩි තැනකින් හරි පටන් ගන්න. ඉතින් ඒක හින්දා හිතේ තල්ලුවයි අවශ්‍ය කරන්නේ. හැම වෙලේම ඕන කරන්නේ හිතේ තල්ලුව මොනාටද? නිවනට. නිවන් දකින්න අවශ්‍ය කරන වේගය අපි තුලින් සකස් වෙන්න ඕනේ. අන්න ඒ වේගය අපි තුලින් සකස් වුණේ නැත්තම් අපිට පුළුවන්කමක් නැහැ ජීවිතය අරගෙන යන්න ඉදිරියට. ඉතින් ඒක හින්දා ඒ දේවල් ඊ타මත්ම යහපත්, ඊ타මත්ම සුවදායකව තමන්ගේ පැත්තෙන් ඉදිරියට අරගෙන යන්න හැම වෙලාවකම බලන්න ඕනේ. හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ක්‍රියාත්මක භාවය රැඳෙන එකක් නැහැ. හැම වෙලාවෙම ක්‍රියාත්මක භාවයක් ඇති වෙන විදිහට හිත සකස් කරගන්න ඕනේ. එහෙම හිත සකස් කරගත්තේ නැත්නම් මේ ක්‍රියාත්මක භාවය රැඳෙන්නේ නැහැ. ආයසරයක් වැටිලා තීන මිද්දෙන් යුක්ත වෙලා ඔහේ ජීවිත ගත කරන කෙනෙක් බවට පත් වෙවි. එහෙම වුණොත් ලොකු අනතුරකයි වැටෙන්නේ ලොකු අනතුරක. ඉතින් ඒ අනතුරෙන් අත මිදෙන්න කල හැකි සියලු දේ කරන්න කෙනෙක් හිතයි මන්ට එහෙම වෙන්නේ නැහැ, මම බොහෝ පින් කරගත්තා කියලා. ඇත්ත. පින් කරගත්ත අය ඉන්නවා. නමුත් එතන හිතන්නේ ඒක ස්ථිර විසඳුමක් නොවන බව. ඇයි දිව්‍ය ලෝකෙක උපදී, බ්‍රහ්ම ලෝකෙක උපදී ධ්‍යාන පිරිහිලා ආය පල්ලෙහාට වැටේවි. දිව්‍ය ලෝකෙක උපදී පින්මදි වෙලා පින් ඉවර වෙලා ආය පල්ලෙහාට වැටෙයි. දිව්‍ය ලෝකෙක මනුස්ස ලෝකෙක සැප සහිතව ඉපදිලා
ඒ අය නැවත දිව්‍ය ලෝකයක මනුස්ස ලෝකයක උපදින වාර ගාන ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතා පැහැදිලිව මහ පොළොවේ පස් ප්‍රමාණය තරන්නම් මනුස්ස ලෝකයේ ඉන්න මිනිසුන් ප්‍රමාණය නැවත මනුස්ස ලෝකයක උපදින්නේ නියපිටට ගත්ත ප්‍රස් ප්‍රමාණය තරම්. ඒ මනුස්ස ලෝකයේ ඉන්න අයගෙන් දිව්‍ය ලෝකෙ උපදින්නේ නියපිටට ගත්ත ප්‍රස් ප්‍රමාණය තරම්. දිව්‍ය ලෝකයේ ඉන්න අයගෙන් නැවත දිව්‍ය ලෝකෙ උපදින්නේ නියපිටට ගත්ත ප්‍රස් ප්‍රමාණය තරම්. ඉන්න ප්‍රමාණය ලෝකේ තියෙන පස් ප්‍රමාණය නම් දිව්‍ය ලෝකයේ ඉන්න අය මෙතනයි තියෙන භයානකම දේ අපේ පින්නත්නේ. දිව්‍ය ලෝකයේ ඉන්න අයගෙන් නැවත දිව්‍ය ලෝකෙ උපදින්නෙත් නියපිටට ගත්ත පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක්. නැවත මනුස්ස ලෝකයේ උපදින්නෙත් නියපිටට ගත්ත පස් ප්‍රමාණය තරම් සුළු ප්‍රමාණයක්. අනිත ඔක්කොම එතනින් පල්ලෙහා කියන්නේ සතර අපායයි. ඒක ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ අනවරාග්‍ර සංසාරයේ අපි විඳින මහා දුක්ඛ ස්කන්ධයෙන් අත මිදෙන්න මේ പ്രേත වස්තුන් පිළිබඳව කවුරුන් හෝ කොතන හෝ අපිට මේ දේවල් ගෙනහැර දක්වන්නට ඒ පොත්පත් සම්පාදනය කරලා හරි මොන විදිහකින් හරි කටයුතු කරලා තියෙන හැම කෙනෙකුටම මහා පිනක් සිද්ධ වෙනවා. ඉතින් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ අටුවා ග්‍රන්ථ සපයපු තෙරුන් වහන්සේලා ඒ හැම දෙනෙකුටම ඒ විතරක් නෙවෙයි මේ පොත් මුද්‍රණය කරපු අය, පොත් පරිවර්තනය කරලා සකස් කරපු අය, කොහේ හරි තැනක අපේ අතටපත් වෙච්ච පොත් හෝ නොවන ඒවා අන්තර්ජාලයට මේවා බාගත කරගන්න පුළුවන් විදිහට සකස් කරලා දාපු අය, වෙනත් භාෂාවලට පරිවර්තනය කරපු අය, මොනවා හරි කරලා මේ ශාසනයේ තියෙන මෙවැනි උතුම් දේවල් සමාජගත කරන්නට කටයුතු කරපු සියලු දෙනාටම ඒ මහා පින්කමක් බවට පත් වෙලා සසර සුවපත් වෙන්නට හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් සමගම අද දවසේ මේ ධර්ම දේශනාව මේ අයගේ නිවසට අරගෙන එන්න කටයුතු කරපු ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයටත් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඔවුන්ට කායික හෝ මානසික යම් පීඩාවක් ලැබිලා තියෙනවා නම් ඒ කාට හෝ කෙනෙකුට මේ සත්භාවයෙන් කරන කටයුතු හේතුවෙන් ඒ සියලු දේ සුවපත් භාවයට පත් වෙන්නට හේතුවා. ඊට නොදැවෙනි කාර්යයක් සිද්ධ කරන කල්යාණ මිත්‍ර දායකත්වය ලබාගත් ඒ පින්වන්ත පිරිසටත් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. බණ අහලා සිත කය වචනය සංවර කරගන්න වාරයක් ගාන ජනිත වෙන සියලුම පුණ්‍ය ශක්තිය කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දුන්නේ පින්වන්ත පිරිසට සසර වසන තාක්කල් කිසිදු බාලයෙක්ගේ අසුරකටපත් නොවන්නටත්, ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලබන්නටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පූගොඩ ඇඳුරුවත් අංක 86 ලිපිනේ පදිංචි නන්දනී විජේරත්න මහත්මිය කියලායි. වසර 25කට පෙර අභාව ප්‍රාප්ත වූ පූගොඩ ඕවිටිගම විසූ SP විජේරත්න ගුරු පියාණන්ටත් වසර 17කට පෙර අභාව ප්‍රාප්ත වූ පූගොඩ ඕවිටිගඩ විසූ H විමලාවතී ගුරුමෑණියන්ටත් පවුලේ නමින් මිය පරලොව සියලුම ඥාතීන්ටත් 30 වසරක යුද්ධයේදී රට වෙනුවෙන් දීපිදූ රණවිරුවන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමට වගේම දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මේ දේශනාවේ දායකත්වය දරනු ලබන විජේරත්න පවුලේ ඥාති සමූහයා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අය තමයි මේ විජේරත්න පවුලේ ඥාතීන් සියලු දෙනා තමයි දායකත්වය දරන්නේ කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කරමින් අපිට ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ලබා දෙන ඒ පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ අය වෙනුවෙන් මිය පරලොව සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සුඛී සුවපත් භාවයට පත් වේවා. පුංචි හෝ අඩුවක් තියෙනවා නම් ඒ සියලු දේවල් සම්පූර්ණ වන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විජේරත්න පවුලේ සියලු දෙනාත් ඥාති සමූහය සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය පාරමිතාවක්ම වේවා, උපනිශ්‍රේ කාරණාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම